නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් අනන්ත සම්බුදු ගුණ සයුර උදෙසා හිත පහදවා ගන්නට පින්වන්ත අප හැම දිනාටම තවත් පුණ්‍යවන්ත අවස්ථාවන් අවකාශයන් සදමින් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡා පිණිස අද දවසෙත් අපේ කාලය වෙන් කරගන්නට යෙදුණා. ඉතින් අපිට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ සදහම් සාකච්ඡාව උදෙසා වැඩම වදාළ ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කර ගැනීම පිණිස අද දවසේ සදැහැති දායකත්වයේ දරන පින්වතුන් පිළිබඳව අපි සිහිපත් කරගන්නම්. ආනමඩුවේ පදිංචි SNHBC සේමසිංහ පින්වන්ත පියාණන් සහ AHM නිරෝෂා දමයන්ති පින්වන්ත මෑණියන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව අපේ උතුම් සම්බුදු සිතක අසිරිය සදාම් සාකච්ඡාව පිණිස අවස්ථාවන් උදා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ උතුම් සදාම් සාකච්ඡාව ආරම්භ කිරීම පිණිස අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සම්බුදු සිතක අසිරිය උතුම් සදාම් වැඩසටහනින් මේ බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානයේ තියෙන පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන් දැකීමේ හැකියාව, මේක ආශ්චර්ය විස්මිත හැකියාවක්. මේ හැකියාව මත පිහිටා තමයි ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට මේ දහම්සක ප්‍රවර්තනය කරන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානයේ මේ පවතින මේ ශ්‍රද්ධාව, ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසය හිතේ ඉපැද්දවන පුළුවන් හැකියාව. ඒ වගේම තමයි හිතේ හටගන්න අකුසල් දුරු කරන්න, හිත නැගිට්ටවන්න පුළුවන්, නගා සිටවන්න පුළුවන් හැකියාව. කුසලයක් තුළ හිත තියාගෙන දිගින් දිගට වාසය කරන්න පුළුවන් හැකියාව. ඒකට විරිය ඉන්ද්‍රිය. එහෙමයි. ඒ වගේම සති ඉන්ද්‍රිය. දැන් කායානුපස්සනාව ගත්තොත් මේ කායානුපස්සනාවේ ඒ අරමුණට තමන්ගේ මනස රඳවගෙන ඉන්න පුළුවන් හැකියාව. සති ඉන්ද්‍රිය. ඊළඟට තමයි සමාධි ඉන්ද්‍රිය. මේ සම්මා දිට්ඨියෙන් යුතු කෙනාගේ මනස මේ සම්මා දිට්ඨිය ඇසුරු කරගෙන සංසිඳ වීමේ හැකියාව. මේ සමාධි ඉන්ද්‍රිය. ඒතර විශේෂයෙන් අපි මේ දවස්වල කතා කළා ප්‍රඥා ඉන්ද්‍රිය කියන විශේෂ හැකියාව ගැන. ඒක තමයි මොකද්ද මේ කෙනෙක්ගේ හිත තුළ එයාට මේ තමන් හිතන සිතිවිලිම තේරුම් ගන්න පුළුවන් මේකේ කුසල් තියෙනවා වැඩෙනවද අකුසල් වැඩෙනවද කියලා. තමන් පිට කරන වචන වලින් තමන්ට තේරුම් ගන්න පුළුවන් මේකේ කුසල් වැඩෙනවද අකුසල් පිරිනවද. ඒ කියන්නේ තමන් කියන වචන වලින් රාගය සමහරට උපදින්න පුළුවන්. තමන් කියන වචනෙන් ද්වේෂය උපදින්න පුළුවන්. තමන් කියන වචනෙන් තමන්ගේ හිතේ මෝහය උපදින්න පුළුවන්. එහෙම වචන තියෙනවා. එහෙමයි. ඒක වෙන් කරලා තමන්ට දකින්න පුළුවන් නම් සමහර පිට කරන වචන ආශ්‍රව සහිතයි. සමහර පිට කරන වචන ආශ්‍රව රහිතයි. ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාව ප්‍රඥාව.
සමහර තමන් කරන ක්‍රියා තියෙනවා අකුසල් වැඩි නොයි. ඒක රාග දේශ මොහ පෝෂණය වෙනෝනේ කයින් ඒ දේවල් කරනකොට. සමහර කයින් කරන දේවල් තියෙනවා රාග දේශ මොහ දුරු වෙලා යනවා. එතකොට අන්න එක තේරුම් ගැනීමේ හැකියාව ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට මෙන්න මේ වගේම තමයි දුක තේරුම් ගන්න පුළුවන් හැකියාව. එහෙමයි. ඉපදීම බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍යයක් විදියට දුකක් විදියට අවබෝධ කරගත්ත. ඒකේ අයුරින්ම යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් ඒක ප්‍රඥා ඉන්ද්‍රිය. දුක හටගන්නේ තෘෂ්ණාවෙන් කියලා දේශනා කළා. ඒක දකින්න පුළුවන් හැකියාව ප්‍රඥාව. දුක මෙන්න මේ තෘෂ්ණාව නැතිවීමෙන් දුර වෙලා යනවා කියලා භාගතුන් වහන්සේ දැක්කා. ඒක දකින්න පුළුවන් හැකියාව ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ වගේම සම්මා දිට්ඨිය හිතේ වඩද්දි හිත තුළ පුරුදු කරනකොට සම්මා සංකල්ප පුරුදු කරනකොට තෘෂ්ණාව දුර වෙලා යනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. ඒක යම් කිසි කෙනෙකුට දැකීමේ හැකියාව ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙමයි. එතකොට අපි මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන ගුණය මත පිහිටා බුදුරජාණන් වහන්සේ මුල් කාලේ වැඩිපුර දැන් පංචවග්ගී භික්ෂුන් වහන්සේලාට එතනින් තමයි ධර්ම දේශනා කළේ තනිකර. ප්‍රඥා ඉන්ද්‍රිය තමයි අවදි කරවන්නේ. ඉතින් ප්‍රඥා ඉන්ද්‍රියත් එක්ක යන මොකක්ද ඇති වෙන්නේ? ශ්‍රද්ධා ඉන්ද්‍රියට පිහිටනවා කියන. මේ දේශනාවේ තියෙනවා පින්වත් මහන්නේ ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයා හට ඒ අනුව යන ශ්‍රද්ධාව පිහිටයි කියන. ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයාට. ඒ තරින් තමයි ශ්‍රද්ධාව භාග්‍යතුන් වහන්සේ හඳුනගන්නේ. එහෙමයි. අනිත් ඉන්ද්‍රියත් ඉබේම සකස් වෙනවා. එහෙමයි සර්. ඒක දුක නම් වූ ආර්ය සත්‍ය තේරුම් ගන්නකොට භාග්‍යතුන් වහන්සේ වදාළා වදී ආයතන වල අනිත්‍යයට වැටහිනකොට එයාට මතක් වෙන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ මතක් වෙනවා. අම්මෝ භාග්‍යතුන් වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්ධයි. එහෙමයි. විද්‍යාචරණ සම්පන්නයි. අන්න භාග්‍යතුන් වහන්සේගේ ගුණ එයා දැකලා තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේට පහදින ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටන මේ ප්‍රඥාවත් එක්ක උපදින ශ්‍රද්ධාව. එහෙමයි. ඒ අනුව යන වීරිය තියෙනවා කියනවා. ප්‍රඥාවෙන් දකින්නෝනේ මේවා කුසල් මේවා අකුසල් කියලා. ඒකට දකිද්දී මේ අකුසලේ දුරු කරන්න කුසලේ මේ තව තව දියුණු කරන හිත පෙළඹෙනවා. ඒකත් එක්ක යන වීරියක් තියෙනවා. එහෙමයි. ඒ අනුව යන සිහියක් තියෙනවා කියනකොට. ප්‍රඥාවත් එක්කම යන සිහිය. කුසල් අකුසල් යහපත අයහපත තේරුම් ගැනීම තුළ මේ මානසිකත්වයේ උපදවාගෙන ඉන්නකොට එයාගේ මානසික තියෙනවනේ අවධානයක් සකස් වෙනවනේ දියුණු වෙනවනේ. ඒක තේරුම් ගන්න පුළුවන් මානසික අවධානයක් තියෙන්න පායිතෙන්ට. ඒත් ඒකත් එක්ක වැඩෙන්නේ සිහිය තමයි එතකොට වැඩෙන්නේ. එහෙමයි. ඊළඟට ඒ අනුව යන සමාධියක් පිළිහිටනවා කියනවා. දැන් කුසල් අකුසල් තේරෙනකොට ඊට පස්සේ ඒකත් එක්ක පිළිහිටන දැන් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒකත් එක්ක පිළිහිටන වීරියකුත් ඇති වෙනවා. කුසලේ දුරු කරනවා කුසලේ වඩනවා. ඒකත් එක්ක ඇති වෙන දැන් එයාගේ සිහියත් පිළිහිටලා තියෙනවා. ඒත් ඒකත් එක්ක තියෙන එයාගේ සමාධිමත් බව සකස් වෙනවා හිත ඇතුළේ ටික ටික. ස්වාමීන් එතකොට ප්‍රඥාව පෙරට කොටගෙන අනිත් ඉන්ද්‍රිය ප්‍රඥාව පෙරට කරගෙන තමයි අනිත් ඉන්ද්‍රියන්ට කියන්නේ. එහෙමයි. කියන්නේ මේ ඉන්ද්‍රිය යම් කිසි කෙනෙක්ගේ බලවත් කරගන්න පුළුවන් නම් එයා ඉක්මනින්ම ධර්ම අවබෝධය කරා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කාලේ මුල් කාලේ මේ ධර්මයේ වේගින් අවබෝධ කළේ ඒ උත්තරම ටික තමයි. පසු කාලේ ඉන තමයි විස්තර වශයෙන් කියන්න ඕනේ. ප්‍රඥාව මදි. දැන් බලන්න පුක්කුසාතේට කොච්චර සුන්දරු ගම්බීර දහම් පරයය දිස්මතු කරා. එහෙමයි. මේක විස්තර කරනවා ඊළඟට මහාන් එකමික ඉන්ද්‍රියක් වැඩූ බැවින් බහුල කළ බැවින් සීනාශ්‍රව භික්ෂුව ඉපදීම ශෛවිය බඹසර වාසය නිමාවිය කළ යුත්තේ කරන ලද නිවන පිණිස වෙන කළ යුත්තේ දෙයක් නැතයි දැනගනිමි. අරහත්ත්වය ප්‍රකාශ කරනවා කියන එකමික ඉන්ද්‍රියකට මොකද්ද? ප්‍රඥාව. දැන් ඊට බලන්න මේ පුක්කුසාතිට එතකොට හරි ආශ්චර්යයි. පුක්කුසාතට පුළුවන්කම තිබුණා අපි කතා කරමින් හිටියේ. ඒතර දැන් පුක්කුසාති ගිහි අතහැරලා ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් ඉන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් ඉන්නේ. ඒතර මේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් එන ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ එතකොට අපි දැන් ඊයේ පෙරේද දෙකීම කතා කළා. එතකොට දේශනා කළේ කුමක්ද? එතකොට මේ ජීවිතය කියලා කියන්නේ ධාතු 6ක්. අපි ඒක කතා කළා. මේ ජීවිතය කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6ක්. මේ ජීවිතය කියලා කියන්නේ මනස හැසිරෙන තැන් 18ක්. එහෙමයි. එතකොට ඊළඟට කතා කළා මේ ජීවිතය
අදිෂ්ඨාන 4කින් ඉස්සරහට යන්න තියෙන. අදිෂ්ඨාන 4ක් තියෙන්න ඕන. කොහොමද මේ අදිෂ්ඨාන 4? ප්‍රඥාව නම් වූ අදිෂ්ඨානය. ඊළඟට කුමක්ද ඊළඟ අදිෂ්ඨානේ? මේ අත්හැරීම නම් වූ අදිෂ්ඨානය. ඊළඟට තමයි තියෙන්න ඕන අදිෂ්ඨානය සත්‍ය නම් වූ අදිෂ්ඨානය. ඊළඟට සංසිඳීම නම් වූ අදිෂ්ඨානය. මෙන්න මේ ප්‍රඥාව දියුණු කරගන්න ඕන අදිෂ්ඨානය, සත්‍ය ආරක්ෂා කරගන්න තියෙන අදිෂ්ඨානය, ත්‍යාගය පුරුදු කරගන්න තියෙන අදිෂ්ඨානය, සංසිඳීම දියුණු කරගන්න ඕන තියෙන උපසමාදිට්ඨානෝ. ඉතින් මේ අදිෂ්ඨාන 4 දියුණු කරගන්න කිව්වේ ඇයි කියලා අහනවා. බුදුරජාණන් දේශනා පිටින් තමයි නතර කළේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යවතුන් දේශනා කළා ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? අප්‍රමාදී බව තුල ශ්‍රාවකයා පිහිටවනු. ඉතින් මේක හරිය ලස්සනට විස්තර කරනවා දැන් බුදුරජාණන් වහන්සේ. අවසරයි ස්වාමීනි. හරිය ආශ්චර්ය බුදුරජාණන් දේශනා කරනවා කොම්කද්ද පඤ්ඤං නප්ප මජ්ජෙය්‍ය. ප්‍රඥාව අප්‍රමාදී පිණිස පවතිනම කියලා යම් කාරණාවක් දේශනා කළා. කොහොමද කතංච බික්කු පඤ්ඤං නප්ප මජ්ජති. භික්ෂුවක් කෙනෙක් ප්‍රඥාවෙන් අප්‍රමාදී කරන්නේ කොහොමද? අප්‍රමාදී කරනවා කියලා කියන්නේ කොහොමද? අප්‍රමාදී කියලා කියන්නේ හැමතිස්සෙම එයාගේ හැතුලට හිතට කුසල් අරමුණු කරවලා තියෙනවා, අකුසල් බැහැර කරවලා හිතින් පවත් තියන්නේ ප්‍රඥාව විසින්. ඒකට තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ. ඒත් අකුසලයක් තුළ වාසය කරනවා කියන්නේ අප්‍රමාදී කෙනෙක්. දෙක නේද? ඒතර කුසලයක් තුළ හිත පිහිටවගෙන ඉන්න කෙනෙක් කියලා කියන්නේ හැමතිස්සෙම අප්‍රමාදී කෙනෙක් කියලා. අප්‍රමාදී කෙනෙක්. ස්වාමීනි දැන් අපිට සරල අදහසකුත් එනවා මේ ප්‍රමාද නොවි කටයුතු කිරීම වගේ අදහසකුත් පින් දහම් වල හරි. නම ස්වාමීනි හිතට එන අකුසලය එක ගැවසෙන්නේ නැතිව සැබෑම අප්‍රමාදී බව තමයි හැමතිස්සෙම හිත කුසලයක් තුළ නගා පිහිටවගෙන වාසය කරන්න මහන්සි ගන්න එක. එහෙමයි. අප්‍රමාදී. එතකොට මේ අප්‍රමාදය කියන තනි වචනෙට සම්පූර්ණ බුද්ධ ශාසනයේ සියලු කුසල් ඇතුළත් වෙනවා කියනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අප්‍රමාදී තුළ ඉන්න කෙනාගේ හිතේ කුසල්ම තමයි තියෙන්නේ එතකොට. එක්ක සිහිය, එක්ක ශ්‍රද්ධාව, එක්ක වීරිය, එක්ක ප්‍රඥාව. මොනවා හරි ගුණයක් තුළ ඒ කියන්නේ පිහිටලා තියෙනවා කියන එකයි කියන. ආන්නේ එකයි. කොහොමද දැන් මේක සිද්ධ වෙන්නේ? මොනද මේක බුදුරජාණන් සාරි ලස්සනට මේක විස්තර කරනවා. පින්වත් භික්ෂුව ප්‍රඥාව තුළ ප්‍රමාද නොකරන්නේ කොහොමද? කතංච බික්කු පඤ්ඤං නප්ප මජ්ජති. ප්‍රඥාවෙන් ප්‍රමාද නොකරන්නේ කොහොමද? චෛමා බික්කු ධාතුයෝ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. උඹන්න ප්‍රඥාවෙන් අප්‍රමාදී කරන හැටි හරි ලස්සනට විග්‍රහ කරනවා. පින්වත් මහණේ භික්ෂුව උන ධාතු 6ක් තියෙනවා. කුමක්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියන ධාතු 6ක්. විස්තර කරන පින්වත් භික්ෂුව පඨවි ධාතුව කියන්නේ කුමක්ද? දැන් තමයි විස්තර විභාගයට යන්නේ. දැන් ප්‍රඥාව මේ ටිකේ වටිනාකම විස්තර කරලා දැන් ප්‍රඥාව අවදි කරන්න හදන්නේ. බලන්න මේක ජීවිතය ගැන කිව්ව මෙන්න මේ ටික තමයි ජීවිතේ තියෙන්නේ. මෙන්න මේ අදිෂ්ඨාන 4 තියෙන්න ඕන. ඒකෙන් ප්‍රඥාවෙන් කරන්නේ කියන්නේ අප්‍රමාදී කරන. ප්‍රඥාවෙන් දැන් අප්‍රමාදී කරන්නේ කොහොමද කියලා දැන් ප්‍රඥාවෙන් අප්‍රමාදේ කරා යයි. අප්‍රමාදේ කිව්වේ මොකද්ද මම එතකොට? කුසලයට හැමතිස්සෙම හිත පිහිටවගෙන ගන්න පුළුවන්, අරගෙන වාසය කරන්න පුළුවන් හැකියාව. ප්‍රඥාවෙන් තමයි කරන්නේ. එහෙමයි. ප්‍රඥාවෙන් තමයි කරන්නේ. කොහොමද ඒක වෙන්නේ කියලා විස්තර කරනවා. හරි ආශ්චර්යයි. පඨවි ධාතුව ආධ්‍යාත්මිකවත් තියෙනවා කියනවා, පඨවි ධාතුව බාහිරවත් තියෙනවා කියනවා. හොඳට අහගන්න ඕනේ මේ කොටස. භික්ෂුව ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා කියන්නේ කුමක්ද? තමා තුළ පවතින, තමාගේ යයි සලකන
විස්තර කරන තමා තුළ පවතින තමාගේ සලකන යම්කිසි ගොරෝසු දෙයක් ඇද්ද. තද බවට පත්වෙච්ච දෙයක් ඇද්ද. යං අජ්ජත්තම් පච්චත්තං කක්කලං කරිගතං. ගොරෝසු දෙයක් ඇත තද බවට පත්වෙච්ච දෙයක් ඇද්ද එයින් හටගත්තු යමක් ඇද්ද. ගොරෝසු බවට පත්වෙච්ච දේ විතරක් නෙමෙයි පඨවි ධාතුවට අයිති. තද බවට පත්වෙච්ච දේ විතරක් නෙමෙයි ඒ වගේ හටගත්තු දෙයක් ඇද්ද. එහෙමයි. හටගත්තු දෙයක් ඇද්ද ඒ කියන්නේ කුමක්ද කියලා ඒකත් විස්තර කරනවා. කේසා කෙස් ලෝම නකා නිය දත් සම මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව ඒ වගේම කුඩා බඩවැල් මහා බඩවැල් පෙනහ මේ අක්මාව බඩදිව පෙනහලු කුඩා බඩවැල් ඒ වගේ මහා බඩවැල් ඒ විතරක් නෙමෙයි නොපැසුණු ආහාර අසුචි මේවා තමන්ගේ ශරීරය තුල තියෙන දේවල්. ඒතර මේවා ශරීරය තුල ගොරෝසු ස්වභාවයෙන් පවතින. තදමය ස්වභාවයෙන් පවතින්නේ. ඊළඟ විස්තර කරනවා තවත් තමා කෙරෙහි දැන් මේ පවතිනා තමාගේ සලකන ගොරෝසු දේවල් ඇත. තද බවට පත්වෙච්ච දේවල් ඇද්ද? ඒ දේවල් වලින් හටගත්තු දෙයක් මේ ජීවිතය තුල ඇද්ද? ශරීරය තුල ඇද්ද? පින්වත් භික්ෂුව මේකට තමයි කියන්නේ තමා තුල පවතින පඨවි ධාතුව. දැන් කොහොම කියද්දි මොකද වෙන්නේ? දැන් ප්‍රඥාවෙන් බලනවා දැන්. ඇත්තට මෙහෙම දෙයක් තියෙනවා. දැන් අවබෝධ කර යන්නේ ක්‍රමයට. එහෙමයි. ඉතින් තමා තුළ තිබෙනා යම් පඨවි ධාතුවක් ඇද්ද? බාහිර යම් පඨවි ධාතුවක් ඇද්ද? ඉතින් බාහිර ශරීරවල තියෙන්න පුළුවන් නේ ওই ටික. බාහිර ඒ වගේම පරිසරයේ තියෙන්න පුළුවන් නේ තද ගොරෝසු දේවල්. එහෙමයි. ඒ ඔක්කොම දකින්න කියන කුමක් විදියටද? මම කියලා නෙමෙයි. පඨවි ධාතුවක් කියලා දකින්නේ. ගොරෝසු දෙයක් පමණයි. තද දෙයක් පමණයි මේක. ඒ පඨවි ධාතුව මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා අන්න දකින්නව නම් යම් කෙනෙක්. මේ දකින්න එකට අයිති ප්‍රඥාවට. තමායයි සලකන වේවා, බාහිරයයි සලකන වේවා, බාහිර පරිසරයේ වේවා තද දෙයක් ඇද්ද, ගොරෝසු දෙයක් ඇද්ද? ඔක්කොම කොමකටද අයිති? ගොරෝසුයයි සලකන දෙයකට අයිති මිසක ඒ මම කියලා කිසි දෙයක් ගන්න බෑ. මගේ කියලා කිසි දෙයක් ගන්න බෑ. එහෙමයි. මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා දකින්න කියන. තියුණු ප්‍රඥාවෙන් දකින්න කියනවා. එහෙමයි. ස්වාමීනි නොඇසු විරු විස්මිත ධර්මයක් දැන් අපි අපේ කොටමනේ මේ අපේ ඇඟ ඇතුලේ තියෙන සියලු දේ දරාගෙන ඉන්නේ ස්වාමී. ඒවා බාහිර පඨවි ධාතුවත් එක්ක ගලපලා බලන්න කියන කිසි දෙයක් මම කියලා කිසි දෙයක් ගන්න බෑ කියලා. එහෙමයි ස්වාමී. දැන් කල්පනා කරපන් එක මේ විදිහට. දැන් බාහිර බල මහ පොළොව මොකද වෙන්නේ? සීතල රස්නේ උණුසුම ජලය මේ දේවල් ඉදිරියේ හොදා යන ඕන අවස්ථාවල හොදා යනවා, පිපිරෙන අවස්ථාවල පුරලා යනවා, දී වෙන අවස්ථාවල දී වෙලා යනවා. මම කියලා ගන්න පුළුවන් දේව බෑනේ. එහෙමයි. එහෙනම් තමන්ගේ ශරීරය කියන ගොරෝසු දේවල් වලටත් ওই ටික ඕන වෙලාවක වෙන්න බැරිද? පුළුවන්. ඒ ධාතු ස්වභාවයට පොදු දේ පොදු අන්න හරි. ඒ ධාතු ස්වභාවයට පොදු ධර්මතාවයක් ඒක. එහෙමයි ස්වාමීනි. බාහිර ශරීරයේ තියෙන පඨවි ධාතුවත් ওই ස්වභාවනේ තියෙන්නේ. ධර්මතාවය ඕක. එහෙනම් ඒ කිසි දෙයකට එහෙනම් මම කියලා මමත්වයක් පවත්වන්න පුළුවන් දෙයක්. බෑ. විවහාර කරලා අපි කතා කරමින් ඉන්නවා. ඒක වෙනම කතාවක්. විවහාර ලෝකෙට සත්පුරුෂයා ගැටෙන්නේ නැහැ. එතකොට මම කියලා ඒකට ගැට ගැහෙන්න දෙයක් නැහැ. එච්චර. ස්වාමීනි එතකොට අපි කොච්චර මේ කතරම් අසරණයිද මේ දැක්ක නේද? එහෙමයි ස්වාමී. ඉතින් අපි මනස විද්‍යා සහගතයි. බුදුරජාණන් මේ දැන් මේ පණිවිඩය දෙන්නේ මනසටයි. මනස විද්‍යා සහගතයි. හැබැයි මනස විසින් මොකද වෙන්නේ? මේ පඨවි ධාතුවට මම කියලා ඇතුලේ ගැට ගැහිලා තියෙනවා. ඒක විනිවිද දකින්න ඕන එහෙම එකක් තියෙනවා කියලා. එහෙමයි.
ඒකයි දැන් බාහිර මහ පොළොව වෙනස් වෙද්දි හිත කැළඹෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ඉඩම වෙනසක් වුණොත් හිත කැළඹෙනවා. බාහිර ගයක් වෙනස් වෙද්දි අපිට කැළඹෙන්නේ නැති වෙන්න පුළුවන්. තමන්ගේ ගේ වෙනස් කැළඹීමක් තියෙනවා. නැද්ද එහෙමද? එහෙමයි. තියෙනවා. එතකොට බාහිර ශරීරයට මොන හරි වෙද්දි තමන්ගේ හිතට කිසි කම්පනයක් නැති වෙද්දි තමන්ගේ ශරීරයට පොඩි දෙයක් වුණොත් කම්පනයක් තියෙනවා. කොහොමද? ඉතින් මේ පටවි ධාතුවත් ওই විදිහට මහ පොළොවට නම් එකතු වෙන්නේ. මේ පටවි ධාතුවත් මහ පොළොවට නම් එකතු වෙන්නේ. ඒතර ඔක්කොම මහ පොළොවට එකතු වෙනව නම් එක දෙයක් ගැන කම්පණයකුත් තව දෙයක් ගැන කම්පනයක් නොවෙන්නත් හේතුව කොහොමද? කම්පනයක් වෙන්නේ ඒ දේ ගැන මම කියලා මුලාවෙන් ගත්ත නිසා. එහෙමයි ස්වාමීනි. මගේ කියලා හිත ඇතුලේ මුලාවෙන් අරගෙන ඒක. ඉතින් මම කියන වචනේ නැති කළාට ඒ මුලාව නැති වෙන්නේ නැහැ. මගේ කියලා වචනේ නැති කරගෙන කතා කළාට මුලාව නැති වෙන්නේ නැහැ. ඇතුලේ ගැට ගැහෙන එක නතර වෙන්නේ නැහැ. මේක ස්ථිර සදාකාලික දෙයක් ආත්මයක් තියෙනවා කියලා ගන්න එක වචන නැති කළාට නැති වෙන්නේ. ඒකද අද ගොඩක් කතා කරන එකනේ. ඔය වචනේ කතා කරන්න හොඳ නැහැ. මම වෛර නැත් එක්ක ඉන්නවා කියන්න හොඳ නැහැ. කියන වචන කියන අධර්මයක් කියන කට්ටිය නැද්ද? ඉන්නවා. ඒගොල්ලෝ කරන්න පුළුවන් ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධ, වෛර ඔක්කොම කරන මේක මම කියලා ගැට ගැහිලා. ඒ මම කියලා ගැට ගැහෙන නිසානේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර මේ ඔක්කොම හටගන්නේ කොහොමද? නිසාද? ද්වේෂය. මම කියලා අල්ලන නිසායි. එහෙමයි. මගේ කියලා අල්ලන නිසායි. මගේ ආත්මය කියලා අල්ලන නිසායි. අන්නේ ආධ්‍යාත්මික මානසිකව හටගන්න මේ සිදුවීම දෙව් මිනිස් ලෝකයාට දේශනා කරන්න පාවිච්චි කරන වචන තමයි මම, මගේ ආත්මය කියලා. වචන තුන අතහැරියට ඒක වෙන්නේ. බුදුරජාණන් දේශනා කරන්නේ ප්‍රඥාවෙන් දකින්න කියන්නේ ඒකයි. හිත ඇතුලේ මේක මම මගේ ආත්මය කියලා සංයෝජනයක් විදියට ගැට ගහ ගන්න සුදුසු නෑ. තමන්ගේ තුන මනසට තමයි මේ පණිවිඩය දෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. ගැට ගැහෙන හිතරයි දෙන්න ඕන. ඒතකොට මේ ගැට ගැහෙන හිතේ පණිවිඩය දෙන්නම් ඉස්සෙල්ලාට විමසලා බලන්න ඕන. මේ පටවි ධාතුවේ තියෙන්නේ මේ ස්වභාවය. බාහිර පටවි ධාතුවේ තියෙන්නේ මේ ස්වභාවය. ගස් කොළන් කියන මේ බාහිර මේ මහ පොළොව කියන මේ පටවි ධාතුවේ තියෙන්නේ යම්තා ගුරු ස්තත දේවල් ඇද්ද එකම ස්වභාවය. මොකක්ද එකම ස්වභාවය? සීතල ඉදිරියේ වෙනස් වෙන, රස්න ඉදිරියේ වෙනස් වෙන, උණුසුම ඉදිරියේ වෙනස් වෙන යම් කාලකදී මේ ඔක්කොම ටික මහ පොළොවට එකතු වෙන ස්වභාවය ඔක්කොම ටික තියෙනවා. හැම එකකම. එහෙනම් ඒ කිසි දෙයක් ඉදිරියේ මම කියන හැඟීම, මගේ ආත්මය කියන හැඟීම, වසඟි පවත්වන්න පුළුවන් කියන හැඟීම පළපදියම් වෙන දෙන්නේ නැහැ. මෙන්න මේ කියන එක විමසීම තියෙනවා නම් හොඳට. මේ විමර්ශනයේට තමයි හැඟීම නැති කරන්නේ. වචන නැති කළාට ඒ හැඟීම නැති වෙන්නේ. අවබෝධයකට අනිවාර්යයෙන්. එහෙ ස්වාමීනි. මේක නැවත නැවත තමන්ටත් ගලපලා අනුන්ටත් ගලපලා පටවි ධාතුව විමසද්ද මානසික විමසද්දී ප්‍රඥාව බවට පත් වෙන හැමතැනම තියෙන පටවි ධාතු කියලා. ආන්ගේ ප්‍රඥාවට මොකද වෙන්නේ? මම මගේ ආත්මය කියලා ගැට ගැහෙන එක දුරු වෙන පටන් ගන්නවා. ඒ ගැට ගැහිම කියන එක මොහොතක ඇති වෙච්ච එකක් නෙවෙයි. ඒ මොහොතේ හිතනක දැන් වර්තමානයේ කියලා වර්තමානයේ අසහියෙන් නම් ඉන්නේ අපිට ඔය ප්‍රඥාලාභේ අපේ හිතේ පිහිටුවගෙන නැත්නම් ඒ හැම මොහොතකම ගැට ගැහි ඉන්නේ. හැබැයි මේ ප්‍රඥාලාභී උපදවාගෙන ඉන්න ශ්‍රාවකයා මේ ගැට වලින් නිදහස් වෙවි. එහෙමයි. ගැට ගැහෙන්නේ නැහැ එතකොට. ඒ හේතු කරගෙන වෛර කරන්න යන්නේ, ක්‍රෝධ කරගන්න යන්නේ, මිනී මරා ගන්න, ගහ ගන්න. මේ ප්‍රඥාලාභී බාහිර ප්‍රඥාවත් එක්ක හැමතිස්සෙම තියෙන කුමක්ද? අත්හැරීම. කෙලෙස් අත්හැරීම දෙයි. ඊළඟ කරුණට යනවා. ඒ කියන්නේ කෙලෙස් අත්හැරීම නම් තියෙන්නේ. අප්‍රමාදය හැමතිස්සෙම තියෙනවා. අප්‍රමාදය කියන්නේ ඒකට. ඒ අවබෝධය තියෙන කෙනාගේ හිතේ ස්වභාවය තමයි හැමතිස්සෙම එක්ක අකුසලයේ හඳුනාගෙන අකුසල් දුරු කර කර ඉන්නවා. එක්ක උපාදානේ හඳුනාගෙන උපාදානේ දුරු කර කර ඉන්නවා. එක්ක ආශ්‍රවේ හඳුනාගෙන ආශ්‍රවේ දුරු කර කර ඉන්නවා. එක්ක උපක්ලේශයේ ඔස්සේ වැඩෙනවා නම් ඒක දුරු කර කර ඉන්නවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. මේ ප්‍රඥාවන්ත මනසේ ස්වභාවය. ඒක මානසික බන්ධනයක් තමයි ප්‍රඥාවෙන් ගලවන්නේ. තේරුණා නේද? මානසික බන්ධනය ප්‍රඥාවෙන් ගලවනවා. අන්න බුදුරජාණන් දේශනා කරන
දියුණු කර ප්‍රඥාවෙන් ඔය අයරින්ම යථාර්ථය අවබෝධ කරගත යුතුයි කියනවා. පින්වත් භික්ෂුව ওই විදියට දියුණු කරන ලද ප්‍රඥාවේ යථාර්ථය දකින විට පඨවි ධාතුව ගැන හිතේ කොහොමද ඇති වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා කියන. නොයල්මක් ඇති වෙනවා කියන. අන්න මේ කියන ප්‍රඥාව ඉපදිලා තියෙනවා නම් ඒ මනසේ ස්වභාවය තමයි පඨවි ධාතුවට මොකද වෙන්නේ? තමන්ගේ ආධ්‍යාත්මේ කලකිරලා තියෙනවා. නොයලී තියෙනවා. ඒක හඳුනගන්නේ කොහොමද? පඨවි ධාතුවේ වෙනසක් හට ගන්නකොට ආධ්‍යාත්මික කැළඹෙන්නේ. හිත කැළඹෙන්නේ. එහෙමයි. කැළඹෙනවා කියන කේ අර්ථය මොකද්ද? කලකිරලා නැහැ. අල්ලගෙන ඉන්නේ. දැන් මේ පණිවිඩය දෙනකොට කොහොමද මේ වික්ෂුන් වහන්සේට? ආශ්චර්ය නේද? ආශ්චර්යයි. පුදුම විශ්මයක් මේක. එහෙමයි. අන්නේක ප්‍රඥාව අවදි වෙච්ච හිතේ ලක්ෂණය මේක. මොකද වෙන්නේ හැමතිස්සෙම? පඨවි ධාතුව මම මගේ ආත්මය කියලා ගන්න ස්වභාවය දුරු වෙවි පවතින්නේ හැමතිස්සෙම. ඒක දුරු කර ඉන්නේ. මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද අර භික්ෂු දැන් පැවිදි වුණාට පස්සේ මේ මොකද්ද මේ කරන්නේ කියලා? හටගත්තා වූ යම් දුකක් ඇද්ද? ඒක දුරු කර ඉන්නවා. අනාගතයේ දුක නූපදින විදියට හැමතිස්සෙම මනස ක්‍රියාත්මක කර ඉන්නවා කියලා. කියන බන්ධන ගලවමින් ඉන්නේ හැමතිස්සෙම. කෙලෙස් දුරු කරවමින් ඉන්නේ හැමතිස්සෙම. සතිපට්ඨානෙන් කරන්නේ ඕක තමයි. එහෙමයි. සතිපට්ඨානෙන් කරන්නේ ඒක. කොහොමද? ඒ මොහොතේ හට ගන්න බන්ධන දුරු කර ඉන්නවා. ලේසි නෑ මේක. ප්‍රඥා ඉපදුනා නම් මේක තමයි වෙන්නේ. රාජ්‍යෝගී අවාසනාවකට මේ ප්‍රඥාව උපදව ගන්න ලේසි නෑ. ඒතර මේ ප්‍රඥාව උපදිනකන් තමයි ශ්‍රාවකෙක් මේ පිළිවෙත් තුල වාසය කළ යුත්තේ. මෙතෙන්ට එනකම්. එහෙමයි. සීලයේ, සිහියේ, පිනේ මොකදකට හේතුව මේ ප්‍රඥාව කවද උපදීද කියන්න බෑ. ප්‍රඥාව ඉපදුණු කල්ලි වහාම එයා තනියෙන් ගමන යන කෙනෙක්. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ සෝතාපන්න කෙනාට ඒ ගමන ගැන කියද්දි කියන්නේ ඒකයි පරප්‍රත්‍ය රහිත කෙනා. කෙනෙක් ඕනේ නෑ යාට. පරප්‍රත්‍ය රහිතයි. එහෙමයි. එතකම් මොකද වෙන්නේ? එතකම් එයා මේ දැන් අපි දන්නේ නෑනේ ප්‍රඥාව ඉපදුනකොට සසරට වැටෙනකොට කොහට වැටිද දන්නේ. තමන්ට ප්‍රඥාව ඉපදුනා කියලා බොරුවට ලෝකෙට කියා ඉන්න පුළුවන්. ඒ කියා හිටිය වගේ නෙවෙයි සමහර සංසාරයට වැටිලා. තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ මේ සසරේ සැරිසරද්දි. තමන්ට තමන් අවංක වෙන්න ඕන, අහිංසක වෙන්න ඕන. එතකොට ඒ අන්නේ බලන්න මේ ප්‍රඥාලාභී උපදිනකන් එයා සුගතියක ඉන්න ඕන. ඇයි? සුගතිය තමයි ටිකක් හරි රැකවරණේ තියෙන තැන යාට. එහෙමයි. ඇයි? දුගතිය බලන්න රැකවරණයක් නෑ. වෛරය, ක්‍රෝධය, මරා ගැනීම, අම්මා තාත්තා සහෝදර සහෝදරි ભેදයක් නෑ. සංයමයක් නෑ, දමනයක් නෑ. දැක්ක නේද? එහෙමයි. කොයි වෙලාවෙත් තියෙන වදක චිත්තදී අනිසත මරා ගන්න කන්න තමයි හිත හැමතිස්සෙම වැඩ කරන්නේ. මත් වෙලා විස ඔව්. වෙලා. එහෙමයි. ඒතර එහෙම ලෝකෙ කොහොමද එතකොට ගුණය පුරුදු කරන්නේ? මෙච්චර දැන් මනුස්ස ලෝක ධර්මයක් ගැන කියද්දි සසරක් ගැන කියද්දි හිත පාලනය කරගන්න අමාරු නම් තිරිසන් ලෝක කොහොම පාලනය කරන්නද? කොහොම දමනය කරන්නද? ඒතර මේ ප්‍රඥාලාභී උපදිනකන් එයාට සුගතිය ඉන්න ඕන. සුගති හිතියම්මාදී තෙරුවන්ට නැඹුරු වෙච්ච හිතක් තියෙනවා. ආන්නේ නිසා තමයි තෙරුවන්ට සත්කාර කර පින් කරන්නේ. තෙරුවන්ට සත්කාර කර සිල් රකින්න. එතන මොකද වෙන්නේ? කරන පිනෙන්, රකින්න සීලයෙන්, දින දාණයෙන් එයා සුගතියට රගෙන යනවා. එහෙමයි. සුගතියට ගියට පස්සේ තෙරුවන්ට සත්කාර කර පින් කළානේ ආයෙත් එයා හිත නැඹුරු කරන්නේ කොතෙන්ද? ලං කරවන්නේ. තෙරුවන්ට නැඹුරු කරවනවා. ඒතර සත්පුරුෂයා කල්යාණ මිත්‍රෙට නැඹුරු වෙලා ඉන්න පුරුදුනා නම් ඒ වෙනුවෙන් තමන් දැන් අපි මේ දවස් ටිකේම කතා කළේ සත්පුරුෂය වෙනුවෙන් පියවරක් තියන්න කැපකිරීමක් කරගන්න ඒ වෙනුවෙන් එයා මහන්සි වුණා නම් සත්පුරුෂයා ඔහු වෙනුවෙන් පියවරක් තියෙනවා සංසාරේ. දැක්ක නේද? දැන් මේ පුක්කුසාති ගාවට භාගතුන් හද පියවර තියලා ආවා වගේ. ආන්නේ වගේ. ඒතර බලන්න එතකොට මොකද වෙන්නේ? දැන් ඔන්න සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා මුණ ගැස්සෙන. ආයත් රසි ගුණ ධර්ම දිනු කර ආය ප්‍රඥා මෝරණ වැඩපිළිවෙල එයා ඉන්න. ඒ ජීවිතේ කරගෙන බැරුණා කියලා හිතන්න බෑ. ආයත් යට රැස් කරපු දෙයක් තියෙනවා. ඒකට ආයත් සුගති. හැබැයි ප්‍රඥා මෝරණ දවසක් එනවා. එහෙමයි. දැක්ක නේද? එතකන් එයා
වැදගත් විදියට වැදගත් ජීවිතයකට පණ පොවන්න ඕන. පිනෙන් පිරුණු ජීවිතයකට. සත්පුරුෂයන්ට දීපු දාගෙන පණ මින්ට ඕන. භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් තමයි මේ දෙව් මිනිස් ලෝකයාට පරම සත්පුරුෂය. සත්පුරුෂ භවයේ ප්‍රතිමූර්තිය රහතන් වහන්සේලා දීපු දාගෙන ඉන්න ඕන. එතන මොකද වෙන්නේ දැන්? අපි ඒ වෙනුවෙන් එන කරදර බාධා ඔක්කොම ඉවසන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. තේරුණා නේද? එතකොට එයා ඒ වෙනුවෙන් තව ඕන දෙයක් අත්හරින්න යාට මේ ජීවිතේ ටික ටික පුරුදු වෙන්න ඕන. එතකොට එයාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සංසාරේ ඕන දවසක අත්හරින්න පුළුවන් යාට. නේද? ධර්මයේ වෙනුවෙන් අත්හරින්න පුළුවන්. එතකොට කායික අපහසුතාව අත්හරින්න පුළුවන්කම තියෙනවා. ඒතර හැම දෙයක් මෙයා අතහරින්න පුරුදු වෙනවා නම් ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන්. හැබැයි මේක එකපාරට කරන්න බෑ. එහෙමයි. ඒක අපි කියන්නේ ඉස්සෙල්ලා තමන්ගේ තියෙන මුදල් අතහැරලා දම්පෙන් දෙනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ කුසංගය සිහි කරගෙන. ඒක අත්හැරීමක් නේද කොට සත්පුරුෂ ගුණය. ඒතර ඊළ මේ ලෝකේ බොහෝ පිරිසකට කරන්න බැරි දෙයක් ඊට පස්සේ. ඊළඟට එයා කයින් ශ්‍රමයෙන් අතහරිනවා. සමහර කට්ටිය තමන් වෙනුවෙන් කය මහන්සි කළාට, දරුවෝ වෙනුවෙන් කය මහන්සි කළාට, ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් කය මහන්සි කරන්න කැමති නෑනේ. සමහර තෙල් පොලිමේ පැය ගණන් ඉදී. ගමනක් බිමනක් කියන්නේ. ගෑස් පොලිමේ ඉදී හොඳට කාලා බීලා ඉන්න පැය ගාණක් උනා. ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් පැය ගාණක් ඉන්න පාම හිටගෙන ඉන්න බෑ. ඒකට දැන් උදාර අවස්ථාව උදා වෙලා තියෙනවා දැන්. මේ ධාතු ප්‍රධාන සෝසේ. දැක්ක නේද? එතකොට ධාතු භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ රහතන් වහන්සේලගේ ධාතුන් වහන්සේලා දකින්න පැය ගාණක් හිටගෙන ඉන්න වෙයි. පොලිම් වල ඉන්න වෙයි. තමන්ගේ තත්ත්වය අතහ දැන් බලන්න ගෑස් පෝලිං ඔය ඩීසල් පෝලිං වල සමහර බලයේ තියෙන කට්ටිය බලයේ පෙන්නලා කරලා ගත්ත නේද? ධනෙ තියෙන කට්ටිය ධනෙන් ගත්ත පෝලිං වලින් බැලුව. ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? බලයක් තියෙනවා නම් බලය දූවිලි කරන්න කැමති නෑ. බලෙන් පවර් එක ගන්න ඔය. එහෙමයි ස්වාමීනි. ධනෙන් එයා මේ බලය පෙන්නලා සමහරලාට එයාගේ මේ තැන ගන්නවා එතන. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මේ බලයත් බිම තියා ගන්න ඕන. ස්වාමීනි මේ හරිය සුන්දරයි අපේ ස්වාමීනාන්සේ මතක් කළ ස්ථානය දැන් විවිධ බලතල සහිත විවිධ උස්මිටි පහත්කම් සහිත උදවිය දූවිලක්සේ පහත් වෙන ආන්නේ ඒත් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තමයි පහත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂය ඉදිරියේ ධර්මයේ ඉදිරියේ පහත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒ ගුණය මොකද වෙන්නේ? සංසාරේ තමන්ට මොන බලය තිබුණත් තෙරුවන් ඉදිරියේ ඔළුව නමන කෙනෙක් වෙනවා. එහෙමයි. තෙරුවන් ඉදිරියේ කොච්චර ධනෙ තිබුණත් තෙරුවන් ඉදිරියේ සත්කාර කරන කෙනෙක් වෙනවා. හිත නමන කෙනෙක් වෙනවා. එහෙනම් බලය ධනය තියෙන අය සමහර නැති අයත් එහෙම වෙන පුරුදු වෙන්න ඕන. ඇයි ඒ? සමහර කට්ටිය අපිට නෑ නේ කියලා සමහර කට්ටිය ඔළුව නමන්න කැමති නෑ. එහෙම කට්ටිය නැද්ද එතකොට? අපිට නෑ උඹලට තියෙනවා. එහිම හිතලා ඔළුව නමන කට්ටිය ඉන්නවනේ. එහෙම ඉන්නවා. එහෙමයි. ආයෙත් විපත්තියට ආයෙත් විපත්තිපත් වෙනවා. ඒතර මේ හැම කෙනෙක්ම තියන අය නැති අය බලය ධනය තියන අය නැති අය හැම කෙනෙක්ම මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් මේ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් ඒ ඔක්කොම අතහරින්න ඔබ සසරේ ඒ ගුණේ විසින්ම ඔබ තෙරුවන් විසී ඉදිරියේ බාත්තරින කෙනෙක් වෙයි. හරි පුදුමයි ඒක. එහෙමයි. බුදුරජාණන් වහන්සේ කාලේ මේ දැන් බලන්න බද්දී රජතුමා දවස් 7න්නේ රජකම් ඔක්කොම අතහැරි. මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ රජකම ඉතින් අතහරින්නේ. ඒ වගේදී රජවරු කොච්චරද ඒ කාලේ? සිටුවරු කොච්චර ඒ පුරුද්දේ. හැබැයි සියලු ගුණ ධාතු වැඳලා රැස් කරන්න තියෙනවා. එහෙමයි ස්වාමී. එහෙම නේද? මේ ධාතු වන්දනාවෙන් මේ සියලු ගුණ රැස් කරන්න පුළුවන්. සමහර සල්ලි තියෙන කට්ටිය ගමන් බිමයි යන්න හිතේ. අපිට සල්ලි තියෙනවනේ කියලා. බලය තියෙන කට්ටිය බලේ පෙන්ලා ඉන්න හිතේ සමහර විට. අපිට බලය තියෙනවනේ කියලා. නැද්ද? එහෙමයි. සමහර කට්ටිය සමහරට අසරණකම් පෙන්නලා මේක උප්පර වැට්ටියක් දාලා ඉන්න හිතේ සමහර විට. ඒ ඔක්කොම නැති කරගන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේදී එයාට සසරේ නිවනට යන්නේ යා තමයි. ස්වාමීනි දැන් මේ වන්දනාවෙන් අනතුරුව අපිට ඉස්සරහට තියෙන අපේ ජීවිත කාලය තුළ කෙතරම් සොඳුරු මේ පුණ්‍යාවර්ජනා සිතුවිල්ලක් වේවිද අපිට අපි මෙහෙම අපේ මහා සංඝරත්නය පෙන්වා දුන්න ආකාරයෙන් අපි
තුනුරුවන් වන්දනා කළා, ධාතු වන්දනා කරන්න, ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කරන්න සූදානම් වුණා කියන මතකයම අපිට පස්සේදී මේ කවදා හරි දවසක නේද? එහෙසම්. හරි සුන්දර දෙයක් වෙනවා. එහෙ. දැන් බලන්න බිම්බිසාර රජතුමා ඒකනේ මේ රජකම් ඔක්කොම දුහවිල්ලක් කරගත්තනේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා අභියස. අන්තිමට එච්චරම නේද රැකවරණ තිබ්බේ. රජකම් කරපු බිම්බිසාර රජතුමාට දැන් මගද මේ අධිපති. එතකොට මේ බිම්බිසාර රජතුමාට අන්තිම රජකමින් බැරි වුණානේ බලය පෙන්නන්න තමන්ගේ පුතා ඉදිරියේදී. අන්තිමට කකුළු පළලා හිරගේ දාලා ඉන්නකොට කවුද පිටිට හිටියේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විතරයි. එහෙමයි. කවුද අපිට දන්නේ වගේ සංසාරේ ඉරණමටපත් වේද කියන්නේ. එදාට කායික වෙහෙස දුරු අතහැරලා පීඩා අතහැරලා බඩගිනි වේදනා අතහැරලා පුරපු ගුණයක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ. එහෙනම් මේ ධාතු සම්බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ධාතුට වහන්සේලා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඉදිරියේ එන මෙන්න මේ ගුණය ඔබ පුරන්න. ඔබ ආරක්ෂා කරන්නේ ගුණය විසින්. දැන් බලන්න කුසල රජතුමාටත් නැති රැකවරණයක් බිම්බිසාර රජතුමාට. බලන්න මේ වාසනාව නැති වෙලා ගිය කාටද? කාටද? මේ අජාසත් රජතුමාට. එහෙමයි. දැක්ක නේද? ශාස්ත්‍රුන් වහන්සේට පැහැදුන්නේ එ르දියකට පැහැදුනා. අන්ත එ르දියට බය වුණා අජාසත් කුමාරයා. ඒකෙන්නේ පැහැදුනේ. මොන එ르දි හොය හොයා යන කට්ටියට වෙන වැඩේ. ස්වාමීනි පුක්කුසාති මහරජුරවන්ට ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙන්නත්. නමුත් අජාසත් රජතුමාට ශාස්ත්‍රුන් වහන්සේ මගහැරෙන්නත් මේ ආකාරව මේ දේවල් සිද්ධ වෙන්නේ නැති. එහෙමයි ස්වාමී. ඒක නේද? සත්පුරුෂයා මුණ ගැස්ස. තාත්තට මුණ ගැස්සුවා. පුතාට මුණ ගැස්සා. එහෙමයි ස්වාමීනි. මේ ශාස්ත්‍රුන් වහන්සේට දැන් පුක්කුසාති හොයාගෙන යන්න ගියාට අජාසත් මුණ හොයාගෙන යන්න නෑනේ. එහෙමයි. ඇයි සත්පුරුෂ ගුණේ මොකක්ද ප්‍රශ්නයක් තියෙන්නේ? එතකොට භාග්‍යවතුන් වහන්සේ දැක බලා ගනිමියයි කියන අපේක්ෂාවෙන් අපි පියවර තබනවා නේ. ඒ පිළිබඳව අපි හෝරා කිහිපයක් දවසක් බලාගෙන ඉන්නවා නම් ස්වාමීනි. මේ මහා පුණ්‍යස්කන්ධයේ ගුණ කඳ ඔබ නිවනට තල්ලු කරන්නේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ අභියසට තල්ලු කරන්නේ. සත්පුරුෂ දහමක් ඉදිරියට තල්ලු කරනවා. සත්පුරුෂයෝ තමන්ගේ සත්පුරුෂයන්ගේ ඇල්ම බැල්ම සත්පුරුෂ දෙවියන්ගේ ඇල්ම බැල්ම ලබන පින්කමක් බවට පත් වෙනවා. හැබැයි අදාළ විදියට එතන එයාගේ මුළු හිතම තියෙනවා භාග්‍යතුන් වහන්සේ ගුණ සිහි කරලා ඒ වෙනුවෙන් තමයි තියෙන්නේ. රහතන් වහන්සේ ගුණ සිහි කළා මම මේ යන ගමන හැම දෙයක්ම ඉවසන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් රහතන් වහන්සේලා වෙනුවෙන් කියන අදහස හොඳට පළපදියම් කරගෙන ඉන්න ඕනද උඩට. ඒක නිවනට හොඳ ලොකු බීජයක්. ඉතින් බලන්න මට හරිය පුදුමයි දැන් මේක කියවද්දි මේ ධාතු ඉතින් වන්දනාවත් එක්ක මට හරිය ගැළපිලා ගියා මේක හිතට. එහෙමයි ස්වාමීනි. ඔව්. ඊළඟ දේශනා කරන පින්වත් භික්ෂුව ආපෝ ධාතුව කියන්නේ කුමක්ද? විස්තර කරනවා ආපෝ ධාතුව තමා තුලක් තියෙනවා බාහිරක් තියෙනවා. පින්වත් භික්ෂුව තමා තුල තිබෙනා වූ ආපෝ ධාතුව කුමක්ද? තමා කෙරෙහි පවතින තමාගේ සගල් සලකන වැగిරෙන දේවල් තියෙනවා මේ ශරීරය ඇසුරු කරගෙන. මොනවද? කියන වැగిරෙන දෙයක් ඇද්ද? වැగిරීමට පත් වෙන දෙයක් ඇද්ද? ඒ වැగిරෙන දේවල් වලින් හටගත්තු දෙයක් ඇද්ද? ඒ කියන්නේ පිට, සෙම, සැරව, ලී, දහදිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, ඒ වගේම කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා මේවා ශරීරය ඇසුරු කරගෙන තියෙන දේවල්. දැන් මෙහිම කියනකම් පුක්කුසාතට හිතුන්නේ මේ ශරීරයේ තියෙන මෙහෙම දෙයක් නේද කියලා. එහෙමයි ස්වාමීනි. අහන්න එකයි වැඩේ තියෙන්නේ. ඒ වගේම තවත් යම් කිසි තමා තුළ පවතින වැగిරෙන දේවල් ඇද්ද? වැగిරෙන දේවල් වලින් හටගත්තු දේවල් ඇද්ද? මේ තමා තුළ පවතින ආපෝ ධාතුව කියන්නේ ওই ටිකටයි කියන. තමා තුළ පවතින යම් ආපෝ ධාතුවක් ඇද්ද? බාහිර ශරීරවල තියෙන එකමද? ඔය ආපෝ ධාතුව තමයි ඉතින්. එතකොට තමා තුළ තියෙනෙත් ඔය ආපෝ ධාතුව නම්. බාහිර ශරීරයේ තියෙන ඔය ආපෝ ධාතුව නම්. දැන් ඔය ආපෝ ධාතු දෙකම අන්තිමට මිශ්‍ර වෙන්නේ කොහටද? මහා බාහිර ආපෝ ධාතුව කොහොමද? මේ පොළොව ඇසුරු කරගෙන තියෙන
අවකාශය ඇසුරු කරගෙන තියෙන ජලයත් එක්ක. වැగిරෙන දේවල් එක්ක. අන්තර ඔච්චර නේද? එතකොට මේ සියලු දේවල් මොනවද? ආපෝ ධාතු කියලා දකින්න කියනවා. සියල්ලම කොහොමද දකින්න ඕන? වැగిරෙන දේවල් එච්චරයි. මේ හැම දෙයක්ම දකින්න කියන වැగిරෙන දේවල් එච්චරයි. මම කියලා දකින්න එපා කියන විදිය. මගේ කියලා මගේ ආත්මය කියලා දකින්න එපා කියන. පින්වත් භික්ෂුව ওই විදියට මේ සියල්ලම වැగిරෙන දේවල් විතරයි මම මගේ ආත්මය නොවේ කියලා ප්‍රඥාවෙන් ඒ අයුරින්ම යථාර්ථ දකින්න කියන. ඔය විදිහට දියුණු කර ප්‍රඥාව යථාර්ථ දකිද්දී සිහි කරද්දී මොකද වෙන්නේ? ආපෝ ධාතුවට තමන්ගේ හිතේ කලකිරීමක් ඇති වෙනවා කියනවා. නොයල්මක් ඇති වෙනවා කියනවා. එහෙමයි. බලන කලකිරීම නොයල්ම ඇති වෙනකොට තමයි අකම්පිත හිතක් ගොඩ නැගෙන්නේ. එහෙමයි. නැත්නම් හිත තමයි හැමතිස්සෙම කම්පා වෙන්නේ ඒකත් එක්ක. ස්වාමිනේ හරි විස්මිතයි මේ මොනතරම් අදීන බවක් උදෙසා පහන් දැල්වෙනවද කියන කරුණ දැන් අපේ ලේ ටික මම මේ ටිකට බේත් කරගන්න ඕන මුත්‍රා අමාරුවක් දෝෂයක් කියලාමනේ අපි හිතන්නේ. නමුත් ස්වාමිනේ එතන එහාට ඉක්මවිලා බාහිර මේ ආපෝ ධාතුවත් එක්ක ඒකෙන් දැන් බලන්න සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? එතකොට මේ අර දැන් මේ වගේ අසනීපී ප්‍රශ්න ඉදිරියේදී බෙහෙත කරනවා. එහෙමයි. නමුත් හැමතිස්සෙම දකින්න මහන්සි ගන්නවා මේක. මේක ආපෝ ධාතුවක් විතරයි. මේක තමයි මේකේ ස්වභාවය. මොකද්ද ස්වභාවය? ජලයේ කැළඹෙන්නේ යම්සේද ඇතුළේ තියෙන වැగిරෙන දේ කැළඹිලා යන ස්වභාවයෙන් යුක්තයි. ජලයේ කාලයකට පිරිසිදුයි කාලයකට අපිරිසිදුයි. එහෙම නේද? එහෙමයි. ඒතර එහෙනම් ඇතුළේ තියෙන ඒවත් මොකද වෙන්නේ? කාලයකට කැළඹෙනවා. වෙනස් වෙනවා. බාහිර ආපෝ ධාතුවත් කැළඹෙනවා වෙනස් වෙනවා. එහෙනම් කිසි දෙයක් සම්බන්ධව මම කියලා මගේ කියලා ස්ථිර සදාකාලික පවත්වන්න පුළුවන් කියලා ගන්න බෑ. කිසි දෙයකට වටිනාකමක් දෙන්න බෑ. නිත්‍යයි කියලා පවත්වන්න බෑ. එහෙමයි. අන්න එතකොට එහෙම හිතද්දි තමයි හිත ඇතුලේ ඒ කෙරෙහි නොයල්මක් ඇති වෙන පටන් ගන්න. හරි විශ්මිතයිනේ. ඊළඟ දේශනා කරන පින්වත් භික්ෂුව තේජෝ ධාතුව කියලා කියන්නේ කොහොමද? තේජෝ ධාතුව තමා තුලක් තියෙනවා. බාහිරත් තියෙනවා. පින්වත් භික්ෂුව තමා තුල තිබෙනා වූ තේජෝ ධාතුව කුමක්ද? තමා කෙරෙහි පවතිනා වූ. තමාගේ යයි සලකන යම් උණුසුමක් ඇද්ද? උණුසුම් බවට පැවතීමක් ඇද්ද? මහා ඊට පස්සේ ඒ දේවල් වලින් හටගත්තු යම් දෙයක් ඇද්ද? ඒ කියන්නේ කොහොමද විස්තර කරනවා? යම් තේජෝ ධාතුවකින් කය රත් කරයිද? සමහරට කය රත් කරන ස්වභාවයක් ඇති වෙනවා. ඒ තේජෝ ධාතුව. බාහිර තින් සමහර අවස්ථාවල රත් වෙනෝනේ. එතන මේ දෙකේම එකම ස්වභාවය තියෙනවා. එහෙමයි. ඒක මෙසේ වේවා අනේ මෙහෙම වෙන්න එපා කියලා දැන් බාහිර ප්‍රශ්න වැඩි වුණාට අනේ මෙහෙම වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන්ද? බෑ. ඇතුළේ එකත් එහෙම තමයි. මෙහෙම වෙන්න එපා කියලා නවත්තන්න බෑ. දෙකම එක ස්වභාවය. දෙකම එකම ස්වභාවය. මොකද්ද? රත් වෙන ස්වභාවය. ඒවා යම් විට කිපී යනවා. කිපී යනවා. එහෙමයි. ඉතින් කෙසේනම් එකකට මම කියලා ගන්නද අනිත් එකට මගේ නෙමෙයි කියන්න ගන්නද? කියනවා යම් කය රත් වේද? යම් තේජෝ ධාතුවකින් මේ කය දිරා යයිද? යම් තේජෝ ධාතුවකින් මේ කය දැවී යයිද? යම් තේජෝ ධාතුවකින් බුදිරන ලද පානය කළ ලද අනුභව කරන ලද රස විඳින ලද ආහාර පානි දිරවයිද? ඒතර ඔක්කොම තේජෝ ධාතු මේ ශරීරය තුළ කැටි වෙලා තියෙන්නේ. ඒ වගේම තමා තුළ පවතින තමාගේ ඇසලගෙන යම් උණුසුමක් ඇද්ද? උණුසුම් බවට පත්වීමක් ඇද්ද? ඒ දේවල් වලින් හටගන රස්නයක් ඇද්ද? මේකට තමයි කියන්නේ තමන්ගේ තේජෝ ධාතුව කියලා. බාහිර ශරීරයේ තියෙන්නේ කොහමද? ওই විදිහේම තේජෝ ධාතුව. බාහිර පරිසරයේ තියෙන්නේ කොහමද? ওই විදිහේම හේතු වෙනස් වෙනකොට වෙනස් වෙලා යන තේජෝ ධාතුව. සියල්ලම එතන මොකක්ද දකින්න ඕන? හේතුවක් මත පවතින තේජෝ ධාතුව පමණයි. මේක මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න බෑ කියලා දකින්න කියන එක තමයි ප්‍රඥාව. එහෙමයි. ඒ ප්‍රඥාවෙන් මොකද වෙන්නේ? ඒ ප්‍රඥාවේ ලක්ෂණය තමයි
පඨවි ධාතුව නිසාවත් ආපෝ ධාතුව නිසාවත් තේජෝ ධාතුව නිසාවත් මොකද වෙන්නේ? කෙලෙස් එක්ක මිශ්‍ර වෙන්නේ නැහැ කියනවා. මේ ප්‍රඥාව තියෙනව නම් ප්‍රමාදී කෙනෙක්ද අප්‍රමාදී කෙනෙක්ද? ප්‍රමාදී කෙනෙක්. මේ ප්‍රඥාව තියෙනව නම් කෙලෙස් එක්ක තැවරීමක් වෙන්නේ නැහැ. ඒ නොයල්මක් නේ හැමතිස්සෙම තියෙන්නේ. ඒතර ඒ හිත කොහොම සාන්ත සුවයට පත් වෙලා ඇද්දනේ? ප්‍රඥාව තියෙන හිත. එහෙමයි. හරි පුදුමයිනේ. ස්වාමිනේ කෙලස් ගලන ස්වභාවය සංසිඳිලා. ප්‍රඥාව නිසා. ප්‍රඥාව නිසා. ප්‍රඥාව නිසා. එහෙමයි. බෑ මේ නොයල්ම තමයි හැමතිස්සෙම තියෙන්නේ. ඒක කෙරෙහි නොයල්ම තමයි හැමතිස්සෙම හිත ඇතුළේ රැඳිලා තියෙන්නේ. විරාගය තමයි හිත හැමතිස්සෙම රැඳිලා තියෙන්නේ. රහතන් වහන්සේ කොහොම ඇද්ද නේද? කල්පනා කරලා බලන්න. එහෙමයි. අම්බෝ. පින්වත් භික්ෂුවද මෙහිම චිත්ත සංතාන දරාගෙන වැඩ සිටි මහා මුනිවරුන්ගේ ධාතුන් වහන්සේලා අධිෂ්ඨාන බලයකින් ඉතුරු වෙනවා කියන්නේ ආශ්චර්ය නේද එතකොට? අධිෂ්ඨාන බලයෙන් ඉතුරු කරන්න බලන්න. හරිම අසිරිමත් නේද? පින්වත් භික්ෂුව වායෝ ධාතුව ගැන විස්තර කරනවා. වායෝ ධාතුව තමා තුලත් තියෙනවා බාහිරත් තියෙනවා. පින්වත් භික්ෂුව තමා තුල තිබෙනවා ඌ වායෝ ධාතුව කියන්නේ කුමක්ද? තමා තුල තිබෙනා වූ තමාගේ සලකන වායුමය ස්වභාවයක් ඇද්ද? වායු ස්වභාවයට පත්වීමක් ඇද්ද? ඒ දේවල් වලින් හටගත්තු යම් දෙයක් ඇද්ද? ඒ කියන්නේ මොනවද? එක පාට මේ උඩු අතට එන වාතය. ඕකාරට එන නිකන් යටි අතට යන වාතය. කුස පිරලා තියෙන වාතය. ඒ කොටස් තුල තිබෙනා හිර වෙලා තියෙන වාතය. ශරීර අවයම් පුරා සැරිසරා යන වාතයක් තියෙනවා කියනවා. බණ බුදුරජාණන් දකින්න විදිය. එහෙමයි ස්වාමී. සම්පූර්ණ ශරීර ස්කෑන් කළා බුද්ධ නේත්‍රේ. ඒ වගේම කියනවා අය මෙන්න මේ විදියට ආස්වාස ප්‍රස්වාස කරන වාතය. මේ ඔක්කොම ශරීරය ඇතුලේ හිර වෙලා තියෙනවා. බාහිර ශරීරෙත් තියෙන ওই වාතය තමයි තියෙන්නේ. ඒකත් වාතය. අවකාශ සැරිසරන වාතයත් මොකද්ද? ඒකත් වාතයක්. අන්තිම මේවා මේ කය කුණු වෙලා යනකොට ওই සියලු වාත එකතු වෙනකො මොකද? ওই කියන වාතයට ඔක්කොම එකතුයි. එන කිසිම වාතයක් සියලු වාතයන් වායෝ ධාතුව කියන ගණයට අයිති වෙලා යනවා එච්චරයි. මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ. ඔය විදිහට දියුණු කරපු ප්‍රඥාවෙන් දකිද්දි භික්ෂුව මොකද වෙන්නේ? වායෝ ධාතුව කෙරෙහිත් ඇතුළේ කලකිරීමක් නොයල්මක් ඇති වෙන්න පටන් ගන්නවා කියලා. එහෙමයි. මේ ප්‍රඥාව තියෙන තාක්කල් කලකිරීමයි නොයල්මයි. කෙලෙස් එක්ක මිශ්‍ර වීමක් නෑ එතකොට. මොකක්ද තියෙන්නේ එතකොට? අප්‍රමාදී බව. එහෙමයි. ආන්නේක ප්‍රඥාව තියෙන අප්‍රමාදී පිණිසයි කියලා බුදුරජාණන් දේශනා කළේ. ඊළඟ දේශනාවේ ආකාශ ධාතුව. මොකක්ද ආකාශ ධාතුව කියලා කියන්නේ? තමා තුළ තියෙන බාහිර තුල තියෙන ආකාශ ධාතුව. තමා තුළ තිබෙන ආකාශ ධාතුව කුමක්ද? තමාගේයි සලකන අවකාශ. දැන් මොනවද තියෙන්නේ? ඉඩකඩ. ඒ වගේ සකස් වෙච්ච ස්වභාවයන් ඇත්ත. මේක විස්තර කරනවා දැන් කන සිදුර අවකාශයක් නේ ශරීරේ තියෙන. ඊළඟට කියනවා නාස් සිදුර, මුඛ ద్వාරය, කන බොන දේවල්, පානය කරන දේවල්, අනුභව කරන දේවල් යම් මාර්ගයක් තුලින් යනවනම් ඒකත් අවකාශයක් නේ තියෙන්නේ. එහෙමයි. ඒ වගේම කන බොන දේවල්, පානය කරන අනුභව කරන දේවල් යම් අවකාශයක රඳා සිටිනවනම් ඒකත් අවකාශයක් නේද? ශරීරය තුල තියෙන අවකාශ. බාහිර ශරීරෙත් ඔය කියන අවකාශ ටික තියෙනවා. අවකාශෙත් යම් අවකාශයක් තියෙනවා. එහෙමයි. තේරුණා නේද? ආන්තරික මොකද වෙන්නේ? ඔය සියලු අවකාශ එකට එකතු වෙනවා ඊට පස්සේ. නැද්ද බලන්න? අවකාශ ධාතුවට අන්න අවකාශ ධාතුවට. එහේ. කිසි අවකාශයක් මම කියලා ගන්න පුළුවන්ද? අයිති කර ගන්න පුළුවන්ද? බෑ. කිසි පඨවි ධාතුවක්, කිසි ආපෝ ධාතුවක්, කිසි තේජෝ ධාතුවක්, කිසි වායෝ ධාතුවක්, කිසි ආකාශ ධාතුවක් තමන්ගේ වශයෙන් තියාගෙන මගේ කියලා රැකගෙන ස්ථිරව තියන් ඉන්න බෑ. හේතු තියෙනකන් තියෙනවා. හේතු නැති වෙද්දි මොකද වෙන්නේ? නැතිලා යනවා. ඒ නිසා ඒව මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ප්‍රඥාවෙන් දකින්න කියනවා. දකින්නකොට මොකද වෙන්නේ? හිත ඇතුලේ නොයල්මක් විරාගයක් ඇති වෙනවා කියනවා. ඔන්න ප්‍රඥාවේ ආශ්චර්යය. එහෙමයි. ඉතින් අපිට කාල වේලාව අදට ඉවරයි. ඉතින් ඒ නිසා පින්වත්නි හරි අසරිමත්
සම්මා සම්බුදු කෙනෙක් ආශ්චර්ය බලන්න. මේ ප්‍රඥාව නම් වූ කුසලතාවයේම යම් කිසි කෙනෙකුගේ චිත්ත සංතානෙ දියුණු කළොත් ප්‍රඥාවම ඔහු ආරක්ෂා කරනවා, අප්‍රමාදී කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රඥාව නම් උදාර ගුණේ පිහිටන්නට මේ පින්වත් සියලු දෙනාට වාග්ය උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ප්‍රඥාවේ අසිරිය මොනතරම් නිෂ්ඨාවම සත්‍යම ඉස්මතු කරවන්නේද. ඉතින් ඒ උදාර දහම් පරයයන් අදත් අපට පෙන්වා දෙමින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පවසා වදාලා ඒ අපට අනුකම්පා ඇති කරුතර මහා සංඝරත්නය සමා කොටගෙන අපි හැමදෙනාම වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ආනමඩුවේ පදිංචි SNH BP සේමසිංහ පියාණන්, AHM නිරෝෂා දමයන්ත පින්බර මෑණියන් ඇතුළු එක රාශිය වෙලා තමයි පින්වත් පිරිස මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටීකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රදේශ භාර, පළාත් භාර සියලු දෙවිවරුන්ටත්, ලෝකපාලක සියලු දෙව් බඹුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවන්ට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය දහම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම අනගාരിക මෑණිවරුන්ට, උපාසක දරුවන්ටත්, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙනී සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කරගෙන යන ශාසනික කටයුතු සෝසේ කරන්නට තුන්ඩුවනේ අනන්ත ආශිර්වාදේ දිව්‍යංගි දෙහිමි රැකවන සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දාණය සිදු කරන්නේ පින්වත් සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ටත්, විශේෂයෙන්ම කපුරු බණ්ඩා පියාණන්ට, ඉලංගකෝන් රණවිරුවාණන්ට, නවරත්න බණ්ඩාර සොහයුරාට, කරුණාරත්න සොහයුරා ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහ වහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින ආනමඩුවේ පදිංචි SNHBC සේමසිංහ පියාණන්ට, AHM නිරෝෂා දමයන්ත පින්බර මෑණියන්ටත් මාර්තු මාස 25 වන දින 14 වන ජන්මදිනයේ යෙදී තිබූ SNHB සෙනුර ධනංජය පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අප්‍රේල් මාස 3 වන දින 18 වන ජන්මදිනයේ යෙදුණු SNHB සෞම්‍යා සිතුමිණී පින්බර දියණියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවන සලසේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්මීය හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිව්පසයෙන් උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා.
කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා කරුණාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අප හැමදෙනාම වෙනුවෙන් අද සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ ආනමඩුවේ පදිංචි SN HBC සේමසිංහ පින්වන්ත පියාණන්, ඒ වගේම AHM නිරෝෂා දමයන්ති පින්වන්ත මෑණියන් වශයෙන් මේ පින්වතුන්. ඉතින් මේ හැමදෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. එමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.